සම්මා සම්බුදු සරණයි පින්වන්ත හැම දෙනාටම. හැමෝම සූදානම් වෙලා ඉන්නේ අද දවසේත් අපේ ජය මග ධර්ම දේශනාවත් සමඟ ඒකාත්මික වෙලා මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදහසින් තමයි හැම දෙනාම ඒක රාසි වෙලා ඉන්නේ ජය මග දේශනාවත් එක්. අපි දන්නවා මේ පින්වන්ත අය හොඳටම ලෝකෝත්තර තත්ත්වයන් වලට පත්වෙන්ඩ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය හැම තැනකම තියෙන ලෝකෝත්තර තත්ත්වයට පත්වෙන්ඩ ඕන කාරණාවන්. ඒ කාරණාවන් වල ශේෂයක් ඉතිරියක් පොඩි කෑල්ලක්. ලෝකෝත්තර තත්ත්වය ආරම්භවෙන්ඩ ඕනෙ 100ක් නං ප්‍රමාණය ඒකින් 25ක් 20ක් විතර පොඩි ගුණයක් තිබ්බොත් ලෞකික ජීවිතය දියුණු කරගණ්ඩ ඉතාමත් ප්‍රමාණවත් වෙනවා. ලෞකිකත්වයේ ඉහළම තැනකට පත්වෙන්ට ඒ පුංචි ගුණාංග ඉතාමත් ප්‍රබලව ප්‍රයෝජනයක් වෙන. උදාහරණයක් කිව්වොත් තීන මිද්දය කියන එක ගත්තොත් එහෙම මේ තීන මිද්දය කියලා කියන්නේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම ආපස්සට අදින බලවේගයක්. තීන මිද්දය සම්පූර්ණයෙන්ම අයින්වෙන්ඩ ඕනේ ලෝකෝත්තර සිතක් පහළ වෙන මට්ටමකට ප්‍රථමධ්‍යානය මට්ටමට පත්වෙනවා කියලා කියන්නේ ලෝකෝත්තර සිතක තියෙන්ටන සම්මා සමාධිය කියලකැන් ප්‍රථමධ්‍යානයෙන් ඉහළ ධ්‍යාන බලයක් එතැන්ට පත්වෙනවා කියලා කියන තීන මිද්දය කියන එක සම්පූර්ණය කැපිලම අන්ඩෝනේ අයින්ම වෙන්ඩෝන එක සමුච්චේද වසෙන්නේ වෙයි විශ්කම්බන වසයෙන් අයින් වෙලා තියෙන අවස්ථාවක් වෙන්ඩෝනේ. එතකොට මේ තීන මිද්දය කියන එක ඒ විදිහට සම්පූර්ණයෙන් අයින් වෙන්ඩෝන. නමුත් ලෞකික ජීවිතය ජීවත් කරවන්ඩ සාමාන්‍යයෙන් තීන මිද්දය අඩුවෙලා තියෙන කෙනෙකුට අනිවාරයම නිදි කිර වැටි වැටි බුදිය ඉන්න එකවත් අඩුම ගානේ අයින් වෙනවනම් කෙනෙකුට ජීවිතය දියුණු කරගන්න හොඳටම පුළුවන්කම තියෙනවා. හොඳට පුළුවන්කම තියෙනවා. ති මේ දේ අපි තේරුම් අරගෙන අපේ තියෙන මේ ලෝකෝත්තර තත්ත්වයට පත්වෙන්ට තියෙන කාරණා සාකච්ඡා කරන ගම අපිට ලැබිලා තියෙන ඒ මහා ලාභය ගැන කතා කරන ගමන් අපිට පුළුවන්කම තියෙනවා ලෞකිකත්වයට මේක භාවිතා කරගන්න කොහොමද කියලා හොඳින්ම හොයල බලන්න. ලෞකිකත්වයට මේ කාරණාව භාවිතා කරගන්නේ කොහොමද කියලා ඉතාම හොඳින් හොයලා බලන්නට අපිට හැකියාව තියෙනවා. ඉතිං ඒක නිසාවෙන්ම අපි උත්සාහ කරන්න ඕනේ ජීවිතයේ කොතන හරි තැනක අපේ ඉතාම සාර්ථක තැනකට පත්කරගණ්ඩ අවශ්‍ය කරන වැඩ පිළිවෙල උපයාසපයා ගණ්ඩ. ඒහින්ද අපි වටින ධර්මකාරණා කීපයක් කතා කරන්න හැබැමි ධර්මකාරණා වල තියෙනවා කලින් කතා කරපු ධර්ම කරුණුත් තියෙනවා. අපි දන්නවා මහා බෝධිසත්වයන් වහන්සේ ගැන. මහා බෝධිසත්වයන් වහන්සේ තමයි දීර්ඝම අරමුණකට සසර ජීවිතයේ අමාරුම වගේම දීර්ඝ කාලයක් සුදුසුකම් ලාභියෙක් වෙන්ඩ ඒ උතුම් අරමුණ ළඟා කර ගැනීම සඳහා සුදුසුකං ලබාගණ්ඩ දීර්ඝ කාලයක් අතිමහත් වූ දීර්ඝ කාලයක් පුහුණු කරපු අපි දන්න උත්තමයණන් වහන්සේ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා බෝධිසත්වයන් වහන්සේ විදිහට. එතකොට අන්න ඒ ආවේ කුමන ගමනක්ද විද්‍යාව සොයා ගැනීම සඳහා සත්‍ය ගවේශකයෙක් නැත්තං සත්‍යතාවය ගැන ගවේශණය කරමින් අපපු ගමනක් තමයි මහා බෝධිසත්ව ගමන කියලා කියන්නේ. එතකොට මේ මහා බෝධිසත්වයන් වහන්සේගේ මේ උත්තම වූ චර්යාව මහා බෝධිසත්වයන් වහන්සේගේ උත්තම වූ චර්යාව අපේ පින්නත්න අපි තේරුම් ගණ්ඩ ඕනේ විද්‍යාව සඳහා ආපු ගමන ඒ සඳහා භාවිතා කරපු ප්‍රතිපත්ති එක පැත්තකින් පාරමිතා කියල සම්බන්ධ කරලා තියෙන පාරමිතාවන් සම්පූර්ණ කර දානං සීලංචනෙක්කම්මං ප්‍රඥාවීරේන පංචමං කන්ති සච්ච මදිට්ටානම් මෙත්තු පෙක්කායි මේ දස
පාරමිතා සම්පූර්ණ කරගන්න ඕන පරමත්ත පාරමිතාවන්. තව පැත්තකින් ඒ විද්‍යාව හොයාගෙන ආපු ගමන ගැන වෙනත් විදිහක මේ බෙදාවෙන් කිරීමක්. අපි දන්නවනේ කන්දක් කියලා ගත්තොත් එක පැත්තකින් මේ කන්ද පේන විදිහට නෙවෙයි තව පැත්තකින් පේන්නේ. තව පැත්තකින් පේන්නේ තවත් විදිහකට. ඒ වගේ තමයි අපේ මොකක් හරි ක්‍රියාවක් ගත්තහමත් වෙන්නත් නේ. ඒ ක්‍රියාවන් ගත්තහම අපි හිතමුකෝ විද්‍යාලයක දියුණුව සඳහා සිද්ධ වෙච්ච මොකක් හරි ලොකු ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා හේතුභූත වෙච්ච කාරණා ටික වෙන් කරපුවාම එක එක පැතිකඩ වලින් ඒක දකින්න පුළුවන්. ඒ වගේ නිවන් දකින්න නැත්නම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න එහෙම නැත්නම් පැහැදිලිව නිවන් දකින්න ඕන කරන ගුණාංග ගත්තහමත් අපිත් පාරමිතාවන් සම්පූර්ණ කරගන්න ඕන ශ්‍රාවක බෝධියෙන් නිවන් දකින්න බලාපොරොත්තු වෙන අය. ඒ වගේම අනිකුත් කරුණු බෝධිපාක්ෂික ධර්මයන් එතකොට බොජ්ජංග වශයෙන් වෙන් කරලා තියෙනවා වෙලාවකට ඉන්ද්‍රියන් වශයෙන් වෙන් කරලා තියෙනවා බල ධර්ම වශයෙන් වෙන් කරලා තියෙනවා ඊර්ධිපාද වශයෙන් වෙන් කරලා තියෙනවා මේ විදිහට එක එක ආකාරයට මේ සම්පූර්ණ වෙන්න ඕන කාරණා ආර්ය ශ්‍රැංග මාර්ගයේ විදිහට 8කට වෙන් කරලා තියෙනවා. එහෙම වෙන් කරලා තියෙනවා. ඒ වෙන් කරලා තියෙන්නේ ඒ විදිහට මේ බෙදලා තියෙන ආකාරය එකම දේ එකම ටික අරගෙන වෙනස් විදිහකට බෙදලා. ඒ කියන්නේ දැන් පාසලක ළමයි ටිකක් ගත්තොත් ගැහැණු ළමයි පිරිමි ළමයි කියලා වෙන් කරන්න පුළුවන්. ඊට පස්සේ පන්ති ભેද වශයෙන් වෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ එකේ පන්තියේ දෙකේ පන්තියේ තුනේ පන්තියේ ඒ විදිහට. ඊළඟට භාෂාව අනුව වෙන් කරන්න පුළුවන්. ජාතිය අනුව වෙන් කරන්න පුළුවන්. නමුත් එකම ළමයි ටික මේ වෙන් කරන්නේ එකම කුලකය කණ්ඩායම් කීපයකට වෙන් කරනවා. එක එක කරුණු මූලික කරගෙන එහෙම වෙන් කිරීම කරන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ විද්‍යාව නැත්තං සත්‍ය අවබෝධ වෙන සිතක්ගේ සත්‍ය අවබෝධය දක්වා වර්ධනය කරනකොට සමහර තැන්වලදී සප්ත විසුද්ධිය වශයෙන් වෙන් කරලා තියෙනවා. සමහර තැන්වලදී ආර්ය අෂ්ටාංග මාර්ගය වශයෙන් වෙන් කරලා තියෙනවා. ඉතින් ওই විදිහට මම අර කලින් කිව්ව විදිහට ඒ වර්ධනය වෙන ආකාරය එක විදිහට බෙදා වෙන් කරලා තියෙන ධර්මයේ. ඒ වගේ වැදගත්ම විදිහට අපිට දැනෙන ඒ කියන්නේ හැම එකක්ම ඉතාම වැදගත්. නමුත් මේ පහසු විදිහට දැනෙන තවත් වෙන් කිරීමක් ගැනයි කතා කරන්න හදන්නේ මේ දින කීපයේ. ඒ කියන්නේ චරණ ධර්ම 15 චරණ ධර්ම. මම කලිනුත් කිව්වා මේ චරණ ධර්මයන් ගැන අපි කතා කරනවා. එතකොට ඒ තමයි නිවන් දකින්න ගමන නැත්තම් සත්‍ය අවබෝධ කරන ගමන යන්න හේතු වෙන කාරණා ටික. මේ ටික කතා කරන ගමන් අපි වෙනදා පුරුදු වැඩේම කරන්නයි ලෑස්ති වෙන්නේ. ඒ කියන්නේ ලෞකික ජීවිතයට මේ කරුණු වලට සමාන්තරව තමන්ගේ ජීවිතයට මේ කරුණු එකතු කරගන්නකොට එකතු කරගත්ත මූලික අවස්ථාවේ මේ කරුණු වලට අදාළව යමක් එකතු කරගන්න මූලික අවස්ථාව කොයි විදිහටද අපි සකස් කරගන්න ඕනේ මේ මානසික තත්ත්වයන් කියලා. එතකොට අපේ දරුවන්ගේ මානසික තත්ත්වය අධ්‍යාපනයෙන් දියුණු කරන්නත් කොයි විදිහටද මේ කරුණු වලට සමාන්තරව කොයි විදිහටද කරුණු කාරණා සපයා ගන්න ඕනේ කියලා තේරුම් ගන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් හිමින් සැරේ ජයග්‍රාහී ඉලක්කයක් කරා යන කෙනෙකුට මේ චරණ ධර්මයන්ගේ තියෙන ප්‍රයෝජනය කියන මාතෘකාවක් නිර්මාණය කරගන්න කතිකාවතක් ඇති කරගන්න පුළුවන්කම තියෙන්න ඕන. කොහොමත් අපේ පින්නත්නේ සාමාන්‍ය සමාජය තුළ විශේෂයෙන් අපේ තරුණ දරුවෝ තුළ විශේෂයෙන් මේ ඊයේ පෙරේදා දවසක කතා වෙනවා මෙන්න මෙහෙම කතාවක්. ඇයි තරුණ ඇත්තෝ මේ ධර්මයෙන් ඈත් වෙන්නේ කියලා. ඉතින් මේ ගැන සාකච්ඡා කරනකොට මේ පිළිබඳව කතා කරනකොට මේ පින්වන්ත ඒ පිරිස් කතා කරපු කාරණාවක් තියෙනවා. ඒ තමයි එකතු වෙලා සාකච්ඡා කරපු කාරණාවක් තියෙනවා. මොකද්ද මේ ළමයින්ට මේ ධර්මයෙන් වැඩක් නැහැ කියලා. මේක කතා කරන්න ගියාම බැනුම් අහන මාතෘකාවක්. හරිද? ළමයින්ට ධර්මයෙන් වැඩක් නැහැ. ඔව් ඇත්තටම එකතු වෙච්ච කීප දෙනෙක් අපි සාකච්ඡා කරේ ඒ මතයට අපිට ගරු කරන්නත් සිද්ධ වුණා ඒ කියපු විදිහට. ඇයි? අලුතෙන් ඉපදිච්ච ළමයා මොනවද දන්නේ? ළමයා ලොකු එකෙන් මොනවද දන්නේ? ළමයාට තියෙන මනසට තියෙන ලොකුම අභියෝගය තමයි එයා හිතන්නේ මේ ඉපදිච්ච මේ ලෝකයේ ඉපදිලා සාර්ථකව මිනිහෙක් වෙන්න ජීවත් වෙන්න ඕන මූලික සුදුසුකම තමයි 5 වසර ශිෂ්‍යත්ව විභාගය කියලා. ඒ පුංචි ළමා මනසට කොන්න තරම්නම් පීඩනයක් ඇද්ද?
මේක අසමත් වුණොත් මගේ මුළු ජීවිතේම අසාර්ථකයි. හරි අන්න එහෙම අදහසක් තියෙන්නේ. ඉතින් ඒ සඳහා ඒ ළමයා කොච්චරවත් මහන්සි වෙනකොට ඒකට උදව් කරන්නේ පන්සල එයාට කිසිම තාර්කික අදහසක් නැතුව එයාට උදව් කරනවා පන්සල කාරණා රහිතව බෝධි පූජාවෙන් පිරිත් නූලෙන් ඊළඟට නැකත් ආදියත් එයා හිතන්නේ අනිවාර්යෙන් මේ බෞද්ධ ධර්මය තුළින් ආభాෂයෙන් ලැබෙන දෙයක් කියලා. ඒතකොට නැකත් වගේ දේවල් අద్භූත ක්‍රමවලට තමයි. කොහොමද පිරිතෙන් එයාට ආරක්ෂාවක් ලැබෙන්නේ කියලා එයාට කියලා දෙන්නේ නැහැ කවුරුවත් කියලා දෙන්න උවමනාවකුත් නැහැ. කොහොමද බෝධි පූජාවෙන් එයාගේ මානසිකත්වයට බලපෑමක් එන්නේ කියන එක ගැන එයාට කියලා දෙන්න කවුරුවක්වත් නැහැ. එතකොට ඒ ගොඩටම වැටෙනවා තව බුද්ධ ධර්මය තුල නැති නැකත් ආදිය. එතකොට නැකතකින් කොහොමද මෙයාට මේ නැකතට හරියට වෙලාවට වැඩ කරපුවාම සුබ නැකත ඔය ඔක්කොම අරගෙන කොහොමද මෙයාව මේ ධර්මය තුලින් මේවා එන්නේ කියලා එයා ඉතින් ටිකක් ලොකු වෙනකොට පහේ ශිෂ්‍යත්ව කාලේදී මේ වගේ අරමුණු ඇවිල්ලා පස්සේ ටිකක් ලොකු වෙනකොට එයාට කල්පනා වෙනවා මේක කිසිම වැදගම්මකට නැති දෙයක්. එයා අත්හදා බලනවා ජීවිතේ. එතකොට එයාට තේරෙනවා බෝධි පූජාවල් තිබ්බත් එකයි නැතත් එකයි එයාට ඒක ජීවිතේට බලපාන්නේ නැහැ. නැකත් බැලුවත් එකයි නැතත් එකයි. එයා එහෙම අත්දැකීම් ගන්නකොට අර නැකත් බැලුවත් එකයි නැතත් එකයි කියන එක හොඳයි. නමුත් ඒකත් එක්ක අර බෝධි පූජාවන් එතකොට පිරිත් දේශනා ඒවත් ඒ ගොඩටම වැටෙනවා. ඊට පස්සේ එයාට මේ ධර්මයෙන් වැඩක් නැහැ කියලා හිතෙනවා. මේ ධර්මය නෙවෙයි ඊට එහා ගිය මොනවා හරි ධනාත්මක චින්තනයක් ගැන සඳහන් කරලා තියෙන දෙයක් ඒ වගේ මොනවා හරි දෙයක් ජීවිතේට ප්‍රායෝගික අවශ්‍යයි කියලා දැන එයාගේ ප්‍රශ්න විසඳ ගන්න. මොකද එයාගේ මානසික පීඩන, එයාට ඇති වෙන දුක්ඛන්දරාවල්, එයාට ඇති වෙන ආපස්සට ඇදීම්, එයාට තියෙන කම්මැලිකම් මේ මොකක්වත් මැඩපවත්තන්න මතක නැතිව හිටින දේවල්, ඒ වගේ දේවල් එක දිගට අරමුණකට යන්න තියෙන හැකියාව වගේ දේවල් එයාට අනිවාර්යයෙන්ම වර්ධනය කරගන්න ඒ නැති කරගත යුතු ඒවා නැති කරගන්න ඇතිගත යුතු දේවල් සාර්ථකත්වය සඳහා ඇති කරගන්න එයාට කොහොමත් කිසිම ක්‍රමවේදයක් ලැබෙන්නේ නැහැ. කිසිම ක්‍රමවේදයක් ලැබෙන්නේ නැහැ මේ ධර්මය තුලින් ලැබෙන්න පුළුවන්කම තිබියදී. අන්න එතනදී මොකද වෙන්නේ? මේ දරුවන්ට ධර්මය පා වෙනවා. එතකොට ධර්මය ගැන තියෙන ශ්‍රද්ධාව නැති වෙලා යනවා. අන්න ඒක නිසා එයාගේ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය කරන මානසික වේගයන් අපි ඇති කරලා දිය යුතුව තියෙනවා. අන්න ඒ මානසික වේගයන් ඇති කරලා දෙන්නට නම් අපි මොකද කරන්න ඕනේ? ඒ වේගයන් ඇති කරගන්න ආකාරය ප්‍රායෝගිකව යාලට කියලා දෙන්න ඕනේ. යම් දෙයක් සාර්ථකව කරන්න මෙන්න මේ වගේ ගුණාංගයන් Taman තුළ තියෙන්න ඕනේ. ඒවා තිබුණොත් තමයි එයාට සාර්ථකව තමන්ගේ වැඩපිළිවෙල නිර්මාණය කරගන්න පුළුවන්කම තියෙන්නේ. සාර්ථකව වැඩපිළිවෙල නිර්මාණය කරගන්න පුළුවන්කම තියෙන්නේ ඔන්න ඔය වගේ දේවල් තමන් තුළින් වර්ධනය කරගත්තොත් විතරමයි. ඉතින් ඒක නිසාවෙන් අපි ඊ타මත්ම ප්‍රබල වැඩපිළිවෙලක් නිර්මාණය කරලා දෙන්න ඕනේ. මෙන්න මේ කරුණු ඔබේ ජීවිතයට එකතු කරගත්තොත් ලෞකිකත්වය සාර්ථක කරගන්න පුළුවන් කියලා ඒ කරුණු එකතු කරගෙන ප්‍රායෝගිකව බලන්න දරුවන්ට වැඩපිළිවෙලක් හදලා ඒක සමාජ කතිකාවතක් බවට පත් වෙන්න ඕනේ. ඒක සමාජයේ කතිකාවතක් කතාවක් බවට එකිනෙකා අතර මුමුණන දෙයක්. හරිද? එකිනෙකා අතර මුමුණන දෙයක් බවට පත් වෙන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ? හරිද? එහෙම කියන්නේ එකිනෙකා අතර මුමුණන දෙයක් කියලා කියන්නේ පින්නත් මේ කතාවක් යන්න ඕනේ මේ අන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුල මේ වගේ කාරණාවක් තියෙනවලු. මේ වගේ මේ එන්න ඒකේ තියෙන ඒ ධර්මයේ තියෙන කරුණු මේ ළමයින්ට අපි ඉගැන්නුවොත් ප්‍රායෝගිකව එයාලට ඕන තරම් ඉහළට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියන කතාව සමාජයේ පැතිරලා යන්න ඕනේ. ප්‍රායෝගිකව සාර්ථකත්වයකට එන්න ජයමගක් නිර්මාණය කර ගන්න අපි හැමදාම කතා කරන ජයග්‍රාහී මාර්ගය. ජයග්‍රහණය කියන එක නිකන් ඇති වෙන එකක් නෙවෙයි.
එතකොට ජය මගක් නිර්මාණය කර ගණ්ඩ මේ අයට ලැබෙන ලොකුම අවස්ථාව ලොකුම ලාභය තමයි මේ කියන මේ වැඩපිළිවෙල මොකක්ද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුළින් ඒක නිර්මාණය වෙන ආකාරය මෙන්න මේකයි කියලා පැහැදිලිව අපි සඳහන් කරලා ඒක කතිකාවතක් බවට පත් කරන්න ඕන. එතකොට ඒ තුළින් ලෞකිකත්වය සාර්ථක කරගන්න ගියාම ඒ හම්බෙන යහපත් කරුණු අපේ පින්නත්නේ සාර්ථක ජීවිතයක් ගත කරන්න හිත පාලනය කරගන්න අයට ක්‍රමවේදයක් ලැබෙනකොට ඒ සාර්ථක ජීවිතයත් එක්ක එයාට මොකද වෙන්නේ ඊට පස්සේ සිද්ධ වෙන්නේ එයාව ලෝකෝත්තර මාර්ගය විවර කරගන්න මේ ලෞකිකව සාර්ථකව ගත කරන ජීවිතය හේතුවක් වෙනවා. හරි ඒක හේතුවක් වෙන මොකද අර ලෝකෝත්තර කරුණුවලට සමාන්තරව තමයි අපි මේ ලෞකිකව මේ දේවල් වර්ධනය කරන්න පුහුණු කරන්නේ. එහි අවසාන ප්‍රතිඵලය තමයි ලෝකෝත්තර කරුණු තමන්ගේ සිත තුළ පහළ වෙන එක. ලෝකයේ ඉක්මවා යන්න හේතු වෙන කරුණු තමන්ගේ චිත්තසංතානය තුළ පහළ වෙන එක තමයි මේකේ තියෙන වටිනම අදහස. ඉතින් එතකොට අපි බලන්න ඕනේ අපේ ජීවිතය නිවැරදි තැනකට ගණ්ඩ කොයි විදිහටද සකස් කරන්නේ කියලා මේ අපේ ජීවිත වැඩ පිළිවෙල කොහොමද අපි හදන්නේ කියලා. ඒකට මේ 15 චරණ ධර්මවල තියෙන කරුණු කාරණාවන් අපි අපේ ජීවිතයට ලෞකිකව සම්බන්ධ කරගන්න අතර ලෝකෝත්තර ජීවිතයකටද මේක සාර්ථකව භාවිතා කරන්න කොහොමද ඒක වෙන්නේ කියලා කතා කරගත යුතු වෙනවා. 15 චරණ ධර්ම ටික පිළිබඳව අපි ඉස්සෙල්ලා නාමික වශයෙන් කතා කරගමු. පළවෙනි එක වෙන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. හරිද? දෙවෙනි එක වෙන්නේ ඉන්ද්‍රිය සංවර සීලය. තුන්වෙනි එක වෙන්නේ භෝජනයේ මාත්‍රාඥතාවය. ඔන්න මේ දියුණු වෙන්න යන කෙනෙකුට ගමනක් යන කෙනෙකුට භෝජනය කියලා කියන එක මාත්‍රාවට ගන්නේ නැති වුණොත් ඒක ලොකු ගැටලුවක් බවට පත් වෙන එක තුන්වෙනියට තියෙන එකක්. අපි ඒ ගැන කතා කරමු. ඒ කියන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය ළඟට තියෙන්නේ භෝජනීය මාත්‍රාඥතාවය. හරිද? ඊළඟට ජාගරියානු යෝගය. ඒ කියන්නේ නිදි මරමින් තමන්ගේ යහපත සඳහා කටයුතු සම්පාදනය කර ගැනීම. ඊළඟට ශ්‍රද්ධාව. ඊළඟට අපි මේ මෑත දිනවල කතා කරපු ශ්‍රද්ධාව වගේම ඊළඟට හිරි ඔත්තප්ප. ඊළඟට බහුශ්‍රත භාවය, ඊළඟට වීරය, ඊළඟට සිහිය, ප්‍රඥාව. එතකොට අපි මං හිතන්නේ මේ අතන මතක ඇති ධනය විදිහට කතා කරා. ශ්‍රද්ධා, සීල වගේම හිරි ඔත්තප්ප ප්‍රඥා කියන ගුණයන් සද්ධා දනං සීල දනං හිරි ඔත්තප්පයන් දනං සුත දනංච චාගෝච ප්‍රඥාමේ සත්තමං දනං කියලා ඒ කාරණා හත අපි කතා කරා. එතකොට ඒ කාරණා හතට අඩංගු දේවල් ටික නැවත කතා කරන්න උවමනා වෙන්නේ නැහැ. ඊට අමතරව එකතු වෙන ටිකත් එක්ක ඒ කාරණා හත අදාළ කරගත්තාම අපිට පුළුවන් 15 චරණ ධර්ම ටික ආවරණය කරගන්න. කොහොමද මේක ප්‍රායෝගිකව භාවිතා කරගන්නේ කියලා. එතකොට ප්‍රඥාවෙන් පස්සේ තියෙන්නේ ප්‍රථම ධානය, ဒုတိ ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය. එහෙනම් මේ තමයි කාරණා 15ක් තියෙනවා මෙතන. මේ කාරණා 15 අපි වර්ධනය කරගන්න ඕනේ දියුණුව සඳහා යන ගමනක නම් මේ කාරණා 15 වර්ධනය කරගත යුතුව තියෙනවා. මේ කාරණා 15 තුලින් අපිට පුළුවන්කම තියෙනවා කෙනෙකුගේ මානසිකත්වය පහළ ඉතා විෂම වූ පෘථග්ජන තත්වයක විෂම ලෝභ දේශ මෝහ සහිත තත්වයක ඉඳලා ඉහළම තැනකට අරගෙන යන්න සෝවාන් පලස්ත පුද්ගලයෙක් දක්වා වූ ගමන් මග නිර්මාණය වෙන්නේ මෙන්න මේ චරණ ධර්මයන් තමන්ගේ තුලින් වර්ධනය කරගත්තොත්. එහෙම වර්ධනය කරගත්තොත් තමයි ඒ නිර්මාණය සිද්ධ වෙන්නේ. ඉතින් ඒක හින්දා අපි මේ චරණ ධර්මයන් කියන්නේ මොනවද කියලා දැන් දැනගත්ත දේවල් කොහොමද ජීවිතයට එකතු කරගන්නේ කියලා සාකච්ඡා කරගන්න ඕනේ. එහෙම සාකච්ඡා කරගත්තාම අපිට ඒ දේවල් එකතු කර ගැනීමට අවශ්‍ය කරන මාර්ගය හෙළි පැහැලි වෙනවා.
ඒ විතර නෙවෙයි සඳහා අවශ්‍යතාවය ඇති වෙනවා, කැමැත්ත ඇති වෙනවා. ඒකත් එක්ක අපිට පුළුවන්කම තියෙනවා ජීවිතේ ටික ටික වෙනස් කරගෙන ජයග්‍රහී ඉලක්කයක් සඳහාම ජීවිතය කැප කරගන්නට හැකියාව තියෙනවා. ඉතින් ඒ හින්දා අපි එකින් එක අරගෙන විස්තර කරගමු කොහොමද මේක ජීවිතයට එකතු කරගත යුත්තේ, ඇයි එකතු කරගත්තට පස්සේ කොයි වගේ තත්ත්වයක්ද උදා වෙන්නේ කියන එක ගැන සාකච්ඡා කරමු මේ කාරණා 15. එතකොට දීර්ඝ ගමනක් ආපු මහා බෝධිසත්වයන්න් වහන්සේ උතුම් සම්මා සම්බෝධියට පත් වුණේ මේ වගේ චරණ ධර්මයන් තමන්ගේ ජීවිතය තුළ උපරිම වශයෙන් වර්ධනය කරලා. එතකොට අපිත් අපේ සාර්ථකත්වය සඳහා යන ගමනේදී විශේෂයෙන් ලෝකෝත්තර දියුණුවක් ඇති කරගන්න යන ගමනේදී චරණ ධර්මයන් ඉතා විශේෂයෙන් වුණා වෙනවා. ඒ වගේම ලෞකික සාර්ථකත්වය සඳහාත් ඕනෑ වෙනවා. ඉතින් මේක අපි දැන් විමසලා බලමු එකින් එක අරගෙන කොයි විදිහටද මේක අපේ ජීවිතයට එකතු කරගන්නේ කියලා. එතකොට පළවෙනි කාරණාව ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ නිවන් දකින්න ඕන කරන සීලය. ඇයි නිවන් දකින්න සීලය ඕන කරන්නේ? හිත පාලනය කරගන්න පුරුදු කරන්න. හිත පාලනය කරගන්න පුරුදු කරේ නැත්නම් කවදාකවත් අරමුණට යන්න බෑ. ඉතින් අපි සීලය ගැන කතා කරා පසුගිය වතාවේදී සීලය ධනයක් විදිහට වෙන්නේ ඇයි කියලා. අන්නේ කාරණා ටිකම තමයි මෙතනදී ඉස්මතු කරගන්න තියෙන්නේ. ඒ ගුණයන් වලට අදාළව යම් කිසි කෘත්‍යයක් සිද්ධ වෙනවා. නිවන් දකින්න චිත්ත ඒකාග්‍රතාවයක් ඕනේ. ලෝකය අවබෝධ කරගන්න. ඒ කියලා කියන්නේ අපි දන්නවා හොඳටම ලෝකය අවබෝධ කරගන්න කියලා කියන්නේ මේ ජීවිතේ ඊටාම නිවැරදි තැනකට ගන්න අනිවාර්යයෙන්ම සීලයක් ඕනේ. පංච උපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය තේරුම් ගන්න ඕන නිසායි සීලය අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය නැතුව යථාභූත ස්වરૂපය තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අන්න ඒක අපි ඉතා හොඳින් තේරුම් අරගෙන ජීවිතය සාර්ථක කරගන්න ඕනේ. ඒ සාර්ථක කරගන්න ඒ සීලය සමාදන් වෙලා ඒ අත්දැකීම ලබාගෙන චිත්ත ප්‍රමෝදය ඇති කරගන්න ඕනේ. ඉතින් මේ පිළිබඳ අපි ගොඩක් කතා කරා ධනය ගැන කතා කරන වෙලාවේ. නමුත් දැන් අපි මේ ලෞකිකත්වයටත් මේක ගලපනවා කියලා මතක් කරපු හින්දා මේ සීලය කියන එක කොයි විදිහටද? ප්‍රාතිමෝක්ෂ සංවර සීලය නිවන් දැකීමට අවශ්‍ය කරන සීලය. නමුත් සීලය කියන එක ලෞකික දියුණුවට ඕන වෙන්නේ කොහොමද කියන එක ගැන අපි චුට්ටක් අවධානය යොමු කරලා බලමු. එතකොට අපිට පුළුවන් මේ පිළිබඳව හොඳ අදහසක් ඇති කරගන්න. ලෞකික දියුණුව සඳහා සීලය කොහොමද හේතු වෙන්නේ කියලා. එතකොට ලෞකික ජීවිතය ගැන හිතපුවාම මේ ලෞකික දියුණුව සඳහා අනිවාර්ය පළවෙනි කාරණා පින් ඕන වෙනවා. ඒ වගේම තමයි මේ පින් වර්ධනය වෙනකොට පුරාණ කර්මයන් තිබ්බනම් අයින් වෙනවා. පුරාණ කර්මයන් ගැන කල්පනා කරනකොට දියුණු වීම ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. දියුණු වෙන පුද්ගලයෝ ගැන මේ ඒකට හේතු වෙන කාරණා 4ක් පුද්ගල භේදයෙන්. ඒ එක්කෙනෙක් තමයි කර්ම පලුප ජීවියා කියලා කියන්නේ. කර්ම පලුප ජීවි කියන්නේ බොහෝ පින් තියෙන කෙනා. දෙවෙනි එක්කෙනා තමයි උත්හාන පලුප ජීවියා කියලා කියන්නේ. ඒ කියන්නේ උත්සාහයෙන් දියුණු වෙන කෙනා. පින් නැහැ. කියන්නේ පෙර දියුණු වෙන්න අවශ්‍ය කරන පින් සිද්ධ කරගෙන නැහැ. ඒකට තුන්වෙනි එක්කෙනා තමයි කර්ම උත්හාන පලුප ජීවියා. එයාට දෙකම තියෙනවා. එයා තමයි සාර්ථක කෙනා. හතරවෙනි එක්කෙනා තමයි නේව කර්ම නේව උත්හාන පලුප ජීවියා. එයාට දෙකම නැහැ. පෙර පින් තියෙන අය ගැන මේ අයට හොඳට පැහැදිලි ඔය தත්ත්වය තේරුම් ගන්න පුළුවන්. සමහර වෙලාවට සමහර අය ඉන්නවා කිසි ආකාරයක මේ අපි කියන්නේ ප්‍රතිපත්තියකුත් නැහැ. වැඩිය මේ කියන්නේ උනන්දුවෙන් වැඩ කරන්න යාගේ කිසි මේ ඒ සඳහා කිසි සැලැස්මකුත් නැහැ. හැබැයි අත තියෙනකොට දියුණු වෙලා. කොහොම දියුණු වෙනවද කියලා හිතා ගන්නවත් බෑ. ඒ කියන්නේ මහන්සියක් නැතුව දියුණු වෙන්න පුළුවන්කම තියෙනවා. මහන්සියක් වෙහෙසක් නැතුව දියුණු වෙන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒක තමයි මතක තියාගන්න ඕනේ. ඒ වගේ අය හඳුන ගන්න පුළුවන්. අපිට තමන් ගැනත් විනිශ්චයක් ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. මං කොහොමද මට වැඩි මහන්සියක් නැතුව දියුණු වෙන්න පුළුවන්ද? සමහර අය ඉන්නවා දියුණු වෙන්න පුළුවන්. හරියට මහන්සිලා දියුණු වෙන්න ඕන. බාධා එනවා හරියට.
ඉතින් ඔන්න හඳුනගන්නවා ඒ වගේ අය මං ඒ වගේ මේ ගොඩාක් මහන්සියෙන් දියුණු වෙන්න ඕන කෙනෙක් මට අත තියෙනකොටම නම් හරියන පාටක් නෑ කියලා. අන්න එතකොට ඒ වගේ අයට වටහා ගන්න පුළුවන් තමන්ගේ ජීවිතයේ තියෙන ප්‍රශ්නේ. ඒ අය මොකද කරන්න ඕන? ඒ කියන්නේ පින් මදි කියන එක. අන්න ඒ අය මොකද කරන්න ඕන? බොහෝ පින් කරගන්න ඕන. පළවෙනි එක්කෙනා පින් තිබ්බට එයාගේ කිසි සැලැස්මක් නැහැ. ඒකින්ද මොකද වෙන්නේ? සමහර අය දැකලා තියෙනවද? හොඳටම දියුණු වෙලා ඉඳලා එක පාරටම හරියට නිකන් ගහෙන් වැටුණා වගේ එක පාරටම මේ එයාගේ ව්‍යාපාර කඩාගෙන වැටිලා එක පාරටම බොහොම දුප්පත් තත්ත්වයට පත් වෙනවා. ඒ පින් ඉවර වෙලා. ඒ මොකද උත්සාහයෙන් දියුණු වෙලා නැහැ. ඒ කියන්නේ එයාව වටන්න පුළුවන්. එතකොට තුන්වෙනි එක්කෙනා තමයි සාර්ථකම කෙනා. ඒ කියන්නේ උත්සාහය සහ පින් කියන දෙකම තියෙනවා. එතකොට එයා උත්සාහයත් එක්ක එයා කරන කියන දේවල් හරියන හින්දා එයා මේ ලෝකේ දියුණුව මිනිස්සු අතරට යනවා. ලෝකේ වැඩියම දියුණු වෙන මිනිස්සු ඒ වගේ තමන්ගේ උත්සාහය සහ පින කියන දෙකම තියෙන අය. ඒතර අපි හිතමු මේ දෙකේ එකක් අඩුයි කියලා. මේ දෙකේ එකක් අඩුයි කියලා තමන්ට දැනෙනවා. අපි විමසලා බලනකොට. දැන් නිකම්ම හැමදේම පහළ වෙන්නේ නැතුව මහන්සියෙන්ම නම් ගොඩාක් මහන්සියෙන් නම් පහළ වෙන දේවල් නැති තරම්. ගොඩාක් මහන්සියෙන් නම් මේ කටයුතු සිද්ධ කරන්න වෙලා තියෙන්නේ. අන්න ඒ තැනත්තා කල්පනා කරන්න වෙනවා මට පින් මදි. අන්න එයාලා පින් කරගන්න ඕනේ. හරිද? ඒ වගේම උත්සාහයකින් තොරවම හැමදේම නිකන් හිතනකොටම ලැබෙනවා වගේ නම් මගේ ඒ වුණාට මම උත්සාහවන්තව කටයුතු කරන්න මේ බොහෝ පින් තියෙන කෙනෙක් මම කියලා හොයාගන්න පුළුවන් හරියට විමසිල්ලෙන් තමන්ගේ ජීවිතය දිහා බලපුවාම. හරි. එතකොට අන්න ඔය කාරණාත් එක්ක අපිට හරි වටින දෙයක් තියෙනවා ජීවිතයට එකතු කරගන්න මේ දෙකම අවශ්‍යයි. එතකොට පින් තියෙන කෙනා උනන්දුව ඇති කරගන්න ඕනේ. උනන්දුව තියෙන කෙනා පින් ඇති කරගන්න ඕනේ. දෙකම තියෙන කෙනා ඒව රැක ගන්න ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ දෙකම නැති කෙනා පිළිබඳව. තුන්වෙනි කෙනා කියන්නේ දෙකම තියෙන කෙනා එයාට කියන්නේ කර්ම උට්ටාන ඵලපජීවී කියලා. දෙකම නැති කෙනා තමයි නේව කර්ම නේව උට්ටාන ඵලපජීවී කියලා කියන්නේ. එතකොට හිතාගන්න පුළුවන්ද අපේ මේ ජීවිතයේ අපිට ලැබිලා තියෙන සැබෑම ශක්තියකින් දියුණු වෙන්න පුළුවන් අවස්ථාව සමහර දේවල් තේරුම් නොගැනීමෙන් අපින් ගිලිහිලා යනවා. කරන්න ඕන හරියටම දේ. ඒ කියන්නේ මේ සමහරට අපේ තියෙන මේ සුදුසුකම් තමන්ගේ තියෙන හැකියාවන් තේරුම් ගන්න නැතුව වෙනත් දේවල් සිද්ධ කරන්න යෑමෙන් විශාල ගැටලුකාරී තත්ත්වයන් වලට පවා පත් වෙන්නට සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒකින්ද අපි පරිස්සමෙන් කටයුතු කරොත් අපිට පුළුවන්කම තියෙනවා අපේ ජීවිතය ඉහළ තලයකට පත් කරගන්න කොයි විදිහකින්ද මේ ජීවිතය සාර්ථක කරගන්නේ කියලා දැනගෙන. හොඳයි. දැන් එතකොට මේ සීලය සමාදන් වෙන කෙනා ගැනයි මේ කතා කරමින් හිටියේ. සීලය සමාදන් වෙන කෙනාට එක පැත්තකින් සීල් සමාදන් වෙලා කටයුතු කරනකොට අපි කලින් අර ධනය ගැන කතා කරනකොට කතා නොකරපු කාරණාවක් මේ කියන්න යන්නේ. සීලය සමාදන් වෙලා කටයුතු කරනකොට එක පැත්තකින් එයාට බොහෝ පින් රැස් වෙනවා. හරිද? ඒ පින් රැස් වෙන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා කූටදත්ත සූත්‍රයේදී මම හැමදාම මතක් කරලා තියෙනවා. සංඝාවාසයක් හදලා පූජා කරන එක ගැන කූටදත්ත බ්‍රාහ්මණයට කියනවා වැඩියෙන්ම ලොකුම පිනක් කරගන්න මොකද්ද කරන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවාම කූටදත්ත බ්‍රාහ්මණයා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සාංගික දානයක් දෙන්න කියලා. ඊටත් වැඩිය පිනක් කියලා අහපුවාම සංඝාවාසයක් හදලා පූජා කරන්න කියනවා. ඊටත් වැඩිය පිනක් කියලා මේ පුද්ගලයා අහපුවාම කූටදත්ත බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිවැරදිව සරණාගමනය ඇති කරගන්න කියලා. ඊටත් වැඩිය පිනක් කියලා අහපුවාම දේශනා කරන්නේ පංචශීලය ආරක්ෂා කරන්න කියලා. බලන්නකෝ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට වැටෙන පළවෙනි සීලය පංචශීලය. එතකොට පංචශීලය තුලින් සංඝාවාසයක් හදලා පූජා කරනවට වඩා ලොකු පිනක් ජනිත වෙනවා. සංඝාවාසයක් හදලා පූජා කරනවට වඩා විශාල පිනක් ජනිත වෙනවා
මේ කියන මේ පුද්ගලයාට මේ කාරණාව හරියට සිද්ධ කරොත් පංචශීලය ආරක්ෂා කරොත්. එතකොට අපිට මෙන්න මෙහෙම කාරණාවක් සිද්ධ කරන්න බැයිද කියලා හිතන්ඩ මොහොතකට. ජීවිතයේ ඉතාමත්ම ඉහළ වටිනාකමින් යුක්ත කෙනෙක් බවට පත්වෙන්ඩ අර මම කලින් කිව්වා එක පැත්තකින් පින් ඕන කියලා අනි පැත්තෙන් උනන්දු ඕන කියලා. දැන් උනන්දුව කැන්නේ වීරය සිහිය මේ ඔක්කොම. සිල් රකින කෙනාට උට්ටහාන වීරය කියන එක වර්ධනය වෙනවා බලාගෙන ඉද්දී. සීලය ආරක්ෂා කරන කෙනට ප්‍රාණාතිපාතාවේරමණී අදින්නාදානාවේරමණී කාමසු මිච්චාචාරාවේරමණී මේ විදිහට මේ සිල් ආරක්ෂා කරන කෙනාට ලොකු ඉතාමත්ම ප්‍රබලව අදහසක් පහළ වෙනවා. ඉතාම ප්‍රබල අදහසක් පහළ වෙනවා සිහිය ගැන වීර්ය ගැන ඉවසීම ගැන අධිෂ්ඨානය ගැන. ඉතින් ඒ වගේ ගුණාංග වර්ධනය වෙනකොට එයාට මේ ලෞකිකව තියෙන වැඩවලදී ටිකක් මහන්සේලා වැඩ කරන්න වෙනවා හිත පාලනය කරගෙන වැඩ කරන්න වෙනවා. අන්න ඒ වගේ දේවල් කරන්න ඕන කරන ශක්තිය තමයි ඒ නිර්මාණය වෙන්නේ. එන්න ඒ ශක්තිය නිර්මාණය වෙනකොට පුළුවන්කම තියෙනවා පින්වත්නි ඉතාමත්ම ප්‍රබලව උත්සාහයෙන් දියුණුවෙන්ට. අනිත් එක තමයි අර භෝග සම්පත් තමන්ට ආරක්ෂා වෙනවා කියලා ධර්මය සඳහන් වෙනවා. කීර්තිය ලාභ කීර්තියන් විශේෂයෙන්ම කීර්ති රාවයක් පැතිරෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. සීලය රකින්න කෙනාගේ කීර්ති රාවය පැතිරෙනවා. ඉතින් මේ වගේ බොහෝ ගුණාංගයන් ලැබෙනවා ලෞකික දියුණුව සඳහා. එතකොට ඊළඟට අර බොහෝ පින් රැස් වෙනකොට පෙර පාප කර්ම තියෙනවා නම් ඒ පාප කර්ම අහෝසි කර්ම බවට පත් වෙනවා. ඒවා විපාක දෙන්න කාලයක් එන්නේ නැහැ මෙහෙ බොහෝ පින් කරගන්නකොට. ඉතින් හැම පැත්තකින්ම වගේ ඊළඟට බොහෝ පින් කරගත්ත කෙනෙකුට අමනුෂ්‍යයන්ට කිට්ට වෙන්න බෑ. එහෙනම් අමනුෂ්‍ය දෝෂ ඇති වෙන්නේ නැහැ. අමනුෂ්‍යයෝ හින්දා ඇති වෙන දෝෂයන් තියෙනවා නම් ඒවා අයින් වෙලා යනවා. ඊළඟට බොහෝ පින් කරගත්ත කෙනෙක් දෙවියන්ට පින් දුන්නාම දෙවියෝ ඒ පින් ලබාගෙන අම්මා කෙනෙක් තමන්ගේ එකම දරුවා ආරක්ෂා කරගන්නවා හා සමානව ආරක්ෂා කරගන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට ඒ පැත්තත් විසඳෙනවා. දෙවියන්ගේ පිහිට ආරක්ෂාවත් ලැබෙනවා. ඉතින් මේ ඔක්කොම ලෞකික දියුණුව සඳහා විශාල හේතුවක් වෙනවා. එහෙමනම් සීලය ආරක්ෂා කිරීම එක පැත්තකින් පින් සිද්ධ වෙන්න හේතුවක් වෙනවා. පින් රැස් වෙන්න හේතුවක් වෙනවා. අනිත් පැත්තෙන් උත්හාන සම්පත්තිය වර්ධනය වෙන්න හේතුවක් වෙනවා. තව පැත්තකින් බාධාවල් තියෙන ඒවායින් වෙන්න කීර්තියක් ඕන වෙනවා ලෞකික දියුණුව සඳහා. ඒවට හේතුවක් වෙනවා. ඊළඟට ඒ කියන්නේ මානසික ශක්තිය හුඟක් වර්ධනය වෙනවා. ඒ තැනැත්තාගේ ඊළඟට හිතේ ඇති වෙන මේ සීලයත් එක්ක ඇති වෙන ප්‍රමෝදය, සීලයත් එක්ක ඇති වෙන ප්‍රමෝදය හින්දා එයා බාහිර දේවල් වලට වැඩිය ඇදෙන පුද්ගලයෙක් බවට පත් වෙන්නේ නැහැ. මොකද චිත්ත ප්‍රමෝදය හින්දා ඇති වෙන ප්‍රීතිය ලෞකික දේවල් වල තියෙන ප්‍රීතියට වඩා වැඩි හින්දා මහා ආනුභාව සම්පන්න ලොකු පෞරුෂයක් තියෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. අතිවිශාල පෞරුෂයක් තියෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් ඒකින්ද මේ ප්‍රාතිමොක්ෂ සංවර සීලයට අදාළව මේ තියෙන කාරණාවන් හරියට ක්‍රියාත්මක කරොත් අපේ පින්වත්නි ඒ තැනැත්තාට ලෞකිකත්වය තුළ ඉහළ තලයකට යන්න අවශ්‍ය කරන කායික මානසික දෙපැත්තෙන්ම ලාභයන් සිද්ධ වෙනවා. යා යුතු ගමන යා හැකි වෙනවා. ඊළඟට අපි ගමු දෙවැනි කාරණාව තමයි ඉන්ද්‍රිය සංවර සීලය. මේ ගැන ඉතින් කතා කරන්න දෙයක් නැහැ. ඉන්ද්‍රිය සංවර සීලය විද්‍යාචරණ ධර්මයක් වෙනවා. 15 චරණ ධර්මයක් වෙනවා. කතා කරන දෙයක් නැහැ කියලා කියන්නේ ඉන්ද්‍රිය අසංවර භාවය අපේ හිත දූෂණය කරනවා. හැම වෙලේම ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඒවා මේ පිනවීම සඳහා යම්කිසි කෙනෙක් ඒ තියෙන යම්කිසි ආකාරයක වැඩපිළිවෙලක් අරගෙන යනවා නම් ඒවත් එක්ක කෙලෙස් වර්ධනය වෙන්න පටන් ගන්නවා. කෙලෙස් වර්ධනය වෙන්න මොකද වෙන්නේ? ඒ අයට අතිවිශාල ගැටලුවක් කෙලෙස් එක්ක පංච නීවරණයන් වර්ධනය වෙනවා. ඉතින් කාමච්ඡන්දේ වැඩි වෙනකොට ඊළඟට ඒකත් එක්ක ඊට සමාන්තරව දේශය වැඩි වෙන්න පටන් ගන්නවා කෙලෙසුත් එක්ක.
ඊට පස්සේ තීන මිද්දය, ඊට පස්සේ නොසන්සුන්කම්, මේ වගේ බොහෝ දේවල්. හරිද? බොහෝ දේවල් ක්‍රියාත්මක භාවයට එනවා. ඉතින් අපි බලන්න ඕනේ කොයි විදිහකින් හරි මේ කියන කාරණාවල් නැති කරගන්න අපේ පැත්තෙන් මේ කියන තත්ත්වයන් නැති කරගන්න ඒ කියලා කියන්නේ කෙලෙස් ධර්මයන් අඩු කරගන්න. ඒ අඩු කරගන්නකොට අපිට පැහැදිලිවම මේ සිත එකඟභාවය, සිතේ ප්‍රීතිය වගේම නොඒකුත් දෙවල්ලට ඇදිලා යන ගතිය දැන් ඔය වැඩි දෙනෙක්ගේ පරිහානියට හේතු වෙලා තියෙනවා. වැඩි දෙනෙක්ගේ අධික පරිහානියකට හේතු වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඒ අය තුළ තියෙනා වූ අනිවාර්යයෙන්ම ඒ අය තුළ තියෙන මේ දුරකථන වලට එහෙම තියෙන ඇලීම, ඒවයින් ගැලවෙන්න බැරිකම, තමන්ගේ අත්‍යවශ්‍ය කාරණා අතහැරලා දාලා මේ දුරකථන වල කිසිම තේරුමක් නැති ඒවත් එක්ක ඇලී ගලී වාසය කරන ස්වභාවය. ඉතින් ඒ කාමච්ඡන්දාදිය. එතකොට ඉන්ද්‍රිය සංවර කරන්න පුරුදු වෙච්ච කෙනා ඕනම වෙලාවක යාට ඇහැ පිනවන, කන පිනවන, නාසය පිනවන, දිව පිනවන දේවල් එක්ක සම්බන්ධ වෙනවා. එහෙම නැත්තේ නෑ. නමුත් ඒවා හින්දා අධික සතුටක් ඇති කරගන්නේ නැහැ. ඕන වෙලාවක ඒ දේවල් අයින් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ පිළිබඳව විදර්ශනා නුවණක් තියෙනවා. එහි ඇලෙන්න හේතු වෙන දේවල් තමන්ගේ පැත්තෙන් සිද්ධ කරගන්නේ නැහැ. ඒවා මේ දැක්කහම මේ තරහ වෙලා වගේ වහක් දැක්කා වගේ ඒවා එක ගැටිලා අයින් කරන ස්වරූපයක් එතන නැහැ. ඒ ගැටිලා අයින් කරන ස්වරූපයක් තියෙනවා නම් ඒක ගැටලුවක් වෙනවා. හරිද? ඒ කියන්නේ එහෙම ගැටීමක් ඇති වෙනවා කියන්නේ කෙලෙස් ධර්මයක්. ඒවා තිබ්බදෙන්, ඒවා තියෙන ආකාරයට තිබ්බදෙන් මගේ පැත්තෙන් මගේ හිතේ තියෙන ගැටලුකාරී තත්ත්වය අයින් කරගන්න තමයි මං හැම වෙලේම උත්සාහ කරනවා. ඒවා තිබ්බදෙන් කියන කතාවේ තේරුම මොකක්ද? ඒවත් එක්ක ඉතින් මං සම්බන්ධයි. හරි. මම කොහේ හරි යනකොට මොන හරි ලස්සන දෙයක් දකිනවා. ඉතින් ලස්සන දෙයක් කියලා මම ඒක හඳුනා ගන්නවා. හරිද? නමුත් ඒකෙන් හිතට සතුටකුත් ඇති වෙනවා. නමුත් ඒ සතුටෙහි ඇලෙන මට්ටමකට යන්නේ නැහැ. ඒකත් එක්කම මෙයාට විදර්ශනාවක් ඇති වෙනවා. මේ සතුට තේරුමක් නැති සතුටක්. මේ සතුට තියෙනවා තමයි මේ සතුට නැවත නැවත ඇති කරගත්තා කියලා ඇතිවීමක් වෙන්නේ නැහැ. මේ සතුට මට සාපේක්ෂයි. මේ සතුට කියන එක රඳා පැවතලා තියෙන්නේ මගේ මානසිකාරය තුල තියෙන ක්‍රියාවලියක් මත තමයි මේ සතුට රඳා පැවතලා තියෙන්නේ. ඒකින්ද මේ මම සතුට වෙන දේම දැකලා තව කෙනෙක් දුක් වෙන්නත් පුළුවන්. එහෙනම් මේ වස්තුව කියලා කියන්නේ ස්ථිරව සතුට හදන වස්තුවක් නෙවෙයි. මේක මටම අනාගත කාලයේ දුකක් වෙන්න පුළුවන්. අන්න එහෙම යම් විදර්ශනා මූලික වෙච්ච මෙනෙහි කිරීමක් එයාගේ හිත තුළින් ඇති වෙමින් තමයි මේ සතුට භුක්ති විඳින්නේ. ඒකත් එක්ක එයාගේ සතුටට යන්න දෙන්නේ නැහැ එයාගේ හිත. එයාගේ හිත ඒ සතුටට දිකට යන්න දෙන්නේ නැහැ. එතකොට ඉන්ද්‍රියන් තුලින් ඇහෙන් රූප දැක, කනෙන් ශබ්ද අසා, නාසයෙන් ගන්ධ, දිවෙන් රස, ශරීරයෙන් පහස ලබා නැවත නැවත ඒ සතුට වීම තමයි අභිනන්දනය කියලා කියන්නේ. ඉතින් අන්නේ අභිනන්දනය කරන ස්වභාවයෙන් සම්පූර්ණයෙන් අයින් වෙන්න ඕන. නැත්තම් ඒකෙම ඇලි යන ස්වරූපයක් තියෙනවා. අන්න ඒකෙන් අයින් වෙන්න තමයි අවශ්‍ය කරන වැඩපිළිවෙල ඔය නිර්මාණය වෙන්නේ ඉන්ද්‍රිය සංවරයෙන්. එතකොට ඉන්ද්‍රිය සංවරය නිවන් දැකීමට අත්‍යවශ්‍ය කාරණාවක් බව එතකොට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඉන්ද්‍රිය සංවරය සිද්ධ කරුණේ නැත්තම් කයෙන් සිදුවෙන වැරදි, වචනයෙන් සිදුවෙන වැරදි සහ සිතෙන් සිදුවෙන වැරදි කියලා කියන ත්‍රිවිධ දුෂ්චරිතයන් සිද්ධ වෙනවා. ඒ ත්‍රිවිධ දුෂ්චරිතයන් හේතුවෙන් නීවරණයන් වර්ධනය වෙනවා. නීවරණයන් වර්ධනය හේතුවෙන් අවිද්‍යාව ඇති වෙනවා, තණ්හාව ඇති වෙනවා. ඉතින් එතකොට අපි බලා ගන්න ඕන, අපේ හිත යොමු කර ගන්න ඕනේ මේ ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන්නේ දියුණු වෙන්න යන කෙනෙකුට විශේෂයෙන් ලෝකෝත්තර දියුණුවක් නිවන් දකින්න හේතු වෙන දියුණුව ඇති කරගන්න යන කෙනා, පරම දියුණුව ඇති කරගන්න යන කෙනාට අනිවාර්යයෙන්ම ඉන්ද්‍රිය සංවරය ඕනමයි. මොකද දේශනාව එක තැනක සඳහන් වෙනවා ඉන්ද්‍රිය අසංවරව වාසය කරන හැම වෙලාවකම ප්‍රමාදී විහරණයක් කියලා. ඉන්ද්‍රිය අසංවරව වාසය කරන හැම නිමේෂයක්ම ප්‍රමාදී විහරණයක් කියලා. ඒ කියන්නේ එයා ප්‍රමාදයට කාරණාවක් වෙනවා. ඒ කියන්නේ නිවන් දකින්න ප්‍රමාද වෙන. ඉන්ද්‍රිය සංවරව වාසය කිරීම අප්‍රමාදී විහරණයක් කියලා. එතකොට අපි නිවන් දකින්න පරක්කු වෙන එක හරි භයානකයි සංසාරික ජීවිතේ. එතකොට ඉන්ද්‍රිය අසංවරව වාසය කරන හැම වාරයකදීම නිවන් දකින්න ප්‍රමාදයක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ලෞකිකත්වය තුලත් අපි නොයෙකුත්
ග්‍රහණයන් වලට ලක් වෙනවා පින්වත්නි. ඒ කියන්නේ අධික ග්‍රහණයන් ඒවා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඇදිලා යනවා නිකන් සැඩ පහරකට ඇදිලා යනවා වගේ තමන්ගේම හිතේ ඇතිවෙන දරුණු වේගයන් තමයි මේ ග්‍රහණයන් කියලා කියන්නේ. එතකොට මේ ඕක වෙන්නේ ටිකෙන් ටික තුළ ඇහැට රූපයක් දැකලා සතුටුයි සුවයි කියලා හිතුණා. ඊට පස්සේ ඒ ඇතිවෙන සතුට ඒ ඇතිවෙන සුවයෙහි හිත නැවත ඇලුනා. එහෙම නැවත මේ සතුටෙහි මේ සුවයෙහි හිත ඇලෙනකොට ඒක ග්‍රහණය වෙනවා. ඉතින් ඒකත් එක්ක අන්තිමට නවතින්නේ උපාදාන මට්ටමට ගිහිල්ලා උපාදාන මට්ටමට ගිහාම රැක්ම කියන මට්ටම පහුවෙලා ඒ කියන්නේ මසුරුකම් ඇති වෙනවා ඒ වස්තුව කෙරෙහි ඒක රකින්න ඕන කියන අදහස් ඇති වෙනවා. ඊට පස්සේ මේක උපාදාන බවට පත් වුණාම මොකද වෙන්නේ? ඒ උපාදානය වෙච්ච වස්තුව හින්දා පින්වත්නි කෙනෙකුට පුළුවන් තව කෙනෙකුට දරුණු විදිහට ගහන්න, මරන්න, හොරකම් කරන්න, කාමයේ වර්ධව හැසිරෙන්න, බොරු කියන්න, කේලම් කියන්න මේ වගේ ඕනම වැරද්දක් කරන්න පුළුවන් මට්ටමකට පත් වෙන උපාදානයේ වෙච්ච වස්තුන් නිසා. ඒ වස්තුන් රැක ගැනීම සඳහා ඉතින් බොහෝ පව් රැස් වෙන්න විශාල හේතුවක් වෙනවා. අන්න ඒක හින්දා කලින්ම දැනගෙන කාරණා සහිතව දැනගෙන ඉන්ද්‍රිය සංවරය ඇති කරගත යුතු වෙනවා. යන්තමින් හෝ ඉන්ද්‍රිය අසංවර වෙනකොට එක වාරයක් හරි ඉන්ද්‍රිය අසංවර වෙනකොට Tamanට දැනෙන්න ඕනේ මගේ ඉන්ද්‍රිය අසංවර වුණා කියලා. එන්න ඒ විදිහට ඉන්ද්‍රිය අසංවරව කටයුතු කරොත් ඒක හැම වෙලේම ප්‍රමාදී විහරණයක් බවට පත් වෙනවා. නිවන් දකින්න ප්‍රමාද වෙනවා. වගේම ලෞකික ජීවිතයේ මේ වගේ ලොකු බලයන් ලොකු වේගයන් ඇති වෙනකොට නොයෙකුත් පටු ආසාවන් සඳහා ලෞකික ජීවිතය වර්ධනය කරගන්න යන ව්‍යාපාරය අධ්‍යාපනය වැනි බොහෝ දේවල් තමන්ගෙන් ගිලිහිලා යනවා. අර වර්ධනය වුණාට පස්සේ වෙනත් මොකක් හරි දෙයකට මොකක් හරි පැත්තකට ආසාවක් වර්ධනය වුණාට පස්සේ ඊට පස්සේ ඒකම යොන. එතකොට ඔය ප්‍රේම සම්බන්ධතාව වගේ දේවල් ටික උඩු දුවලා අන්තිමට මොකද වෙන්නේ? අධ්‍යාපනයට වැඩිය ඒක ලොකුයි කියලා හිතෙනවා. අධ්‍යාපනයට වැඩිය මේ දේවල් තමයි ජීවිතයට අත්‍යවශ්‍ය දේවල් කියලා හිතෙනවා. ඉතින් ඒ විදිහට හිතෙන්නේ වැරදි හැඟීම් ඇති වෙන හින්දා. එහෙනම් වැරදි හැඟීම් ඇති වෙන්න මේ කියන ඉන්ද්‍රිය අසංවරය. එවැනි වැරදි හැඟීම් ඇති වෙන්න මේ කියන ඉන්ද්‍රිය අසංවරය තදින් බලපානවා. එහෙනම් අපිට මූලික කාරණා දෙකක් විදිහට ප්‍රාථමික සංවර සීලයත් ඉන්ද්‍රිය සංවර සීලයත් ලෞකික දියුණුවට අත්‍යවශ්‍යයි. ලෝකෝත්තර දියුණුවට අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ලෞකික දියුණුවටත් අවශ්‍යයි කියන බව අපි ඔන්න තේරුම් ගන්නවා මේ චර්ම ධර්ම වලින්. ඉතින් චර්ම ධර්ම වලට අනුකූලව කටයුතු කිරීමෙන් අපේ ජීවිතය දියුණු කරගන්නේ කොහොමද කියන එක ගැන තවදුරටත් අපි ඊළඟ දවසේදීත් සාකච්ඡා කරනවා. ඉතින් අද දවසේ අපි ජීවිතයට එකතු කරගත්ත කරුණු ජීවිතයටම එකතු කරගන්න හැම වෙලෙම ශක්තිය, ධෛර්යය, වීර්යය, වාසනාව, ප්‍රඥාව, අදිෂ්ඨානය හැම දිනාටම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්වත්නි, නිවසේ ඉඳලා මේ ධර්මයේ ශ්‍රවණය කරපු පින්වන්ත හැම දිනාටම මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට අවශ්‍ය කරන සත්ක්‍රියාවන් සිද්ධ කරලා දෙන්නේ ජයමග රූපවාහිනී කාර්ය මණ්ඩලයේ පින්වන්ත දරුවන්. ඉතින් ඒ සියලු කාරණා හේතුවෙන් ඒ ඇත්තන්ට කායික හෝ මානසික පුංචි හෝ දුකක් කරදරයක් ලැබිලා තියෙනවා නම් ඒ සියල්ල වහාම දුරු වෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා. උතුම් ධර්මාවබෝධයට උපනිශ්‍රේ ධර්මයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඊට නොදෙවෙනි කාර්යභාරයක් සිදු කරන්න කල්යාණ මිත්‍ර දායකත්වය ලබා දෙන පින්වන්ත පිරිස ඉතින් ඒ ඇත්තන් ලබා දෙන කල්යාණ මිත්‍ර දාණය හේතු කොටගෙන ඒ අයට සසර වසන තාක්කල් කිසිම පාප මිත්‍ර ඇසුරකටපත් නොවේවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය නිබඳව නිරතුරුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් අද දවසේ කල්යාණ මිත්‍ර දායකත්වයේ වශයෙන් පින්වත්නි සඳහන් කරලා තියෙන්නේ බෙම්මුල්ල බණ්ඩාර බටවල අංක 32 නිවසේ පදිංචි එම් ධර්මසිරි W මල්ලිකා පත්මරාණි කියන දෙපළ ඇතුළු දරු මුණු පුරන් කියලා සඳහන් කරලා තියෙනවා. එම් ධර්මසිරි W මල්ලිකා පත්මරාණි දෙපළ ඇතුළු දරු මුණු පුරන් කියලා සඳහන් කරලා තියෙනවා. එම් ජෝන්සිඤ්ඤෝ සහ WS වීරසිංහ පියවරුන්ටත් ඒ ඥානවතී සහ එම් රත්නාවතී මෑණිවරුන් ඇතුළු සියලු මියගිය ඥාතින්ට පුණ්‍ය අනුමෝදනා කරන්නටත් එම් ලීලාවතී සහෝදරියට සහ ඒ ප්‍රේමවතී පොඩි අම්මාට පුණ්‍ය අනුමෝදනා වෙත්වා කියලා සඳහන් කරලා තියෙනවා.
ඒවගේම පවුලේ දූදරුවන් මුණපුරු මිනිපිරියන්ගේ සහෝදරයින් ඇතුළු ඥාතීන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සෙත් ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. එසේ නිදුක් නිරෝගී සුවය ලැබීමට මේ කුසලය හේතු වේවා. ලක්වැසි ලොවැසි සියලු දෙනාට උතුම් ධර්මාවබෝධය සඳහාම වේවා කියන අරමුණෙන් තමයි ඔබටත් අපටත් සෙත් ප්‍රාර්ථනා කරමින් එම් ධර්මසිරි මහතා W මල්ලිකා පද්මරාණි මහත්මිය ඇතුළු දරු මුණුපුරු මිනිපිරියන් තමයි මේ ධර්ම දානම පුණ්‍ය කර්මය කරගන්න. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. මේ පරලෝකීයත් අන්න මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය සඳහාම මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා අපි හැම දිනාම ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.